තෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. නිරන්තරයෙන් පින්කම් සඳහා සහභාගී වූවත් සෙසු සෑම විටකම අප තුන්දොරින් අසංවරව ජීවත් වන්නේ නම් නිවන් මඟ අවහිරවන බව සද්ධර්මාශ්‍රයෙන් පැහැදිලි වේ. අප සැම තුළ අඩු වැඩි වශයෙන් පවතින මේ වියවුලෙන් මිදෙන්නට නුවණස විවර කරගනු පිණිස මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරය තුලයි. අද අපගේ දේශකයන්න් වහන්සේ මහනුවර මයිලපිටිය මහ අනද සෙනසුනේහි නිර්මාතෘ සහ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති පූර්ණ දායකත්වය ලබා දෙන්නේ කිරිබත් කුඹුර බුළුමුල්ල අංක 161 C නිවසේහි පදිංචි පාඨශාලාචාර්යිනී සෞම්‍යා ශිරෝමේ පාලම කුඹුර මහත්මිය විසිනුයි. ඒ අනුව එතුමිය සහ පවුලේ පිරිස සමග හවුල්ව අපි ධර්ම ශ්‍රවණේ සඳහා සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කේනස් සුබ්බාහතු ලෝකෝ කේනස් සුපරිවාරිතු කේන සල්ලේන ඕතින්නෝ කිං සුධූපායිතු සදා මච්චුනාබ්බාහතු ලෝකෝ ජරාය පරිවාරිතු තණ්හා සල්ලේන ඕතින්නෝ ඉච්ඡාදුපායිතු සදාති සාදු 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 සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි ඊ타ම ධර්ම ගෞරවයෙන් සූදානම් වෙන්නේ ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ අනන්ත ලෝක සත්වයා වෙත මහත් හිතානුකම්පාවෙන් සියලු සංසාර දුක් කෙලවර කර ගැනීම පිණිසම දේශනා කළ ධර්මස්කන්ධය අතුරින් දහම් කරුණු කීපයක් දේශනා කරවා ගනිමින් ශ්‍රවණය කරන අතර
මේ දේශනාව බෞද්ධයා ගුවන් විදුලියේ ඔස්සේ ලක්වැසි මෙන්ම ලෝවැසි ධර්ම ශ්‍රවණයට කැමැති සෑම සියලු දෙනාටමත් ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් ධර්ම දානයක් ලෙස ලොව පුරාම විසුරුවා හැරීමටයි සූදානම්ව බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ ධර්මයෙන් කරන සත්කාරයේ තරම් වෙනත් සත්කාරයක් මේ ලෝක ධාතුවේ නැහැ පින්නතුනේ. යම් දානයකින් යම් මහත්ඵල දායක කුසලයක් උපදිනවා නම් ධර්ම දාණය හැර ඒ තරම් ආනිසංස උපදින වෙනත් දානයකුත් නැහැ. එහෙමනම් යමක් දෙනවා නම් ඒ දීමනාවන් අතර ප්‍රමාණ රහිත වූ කුසලස්කන්ධයක් උපදින පරිදි දෙන දීමනාව දිය හැකි දීමනාව ධර්ම දානයයි. මහත් ලාභයක් පිණිසම යමක් ලැබෙනවා නම් ලබන්නා වූ පිරිසටද ලැබෙන අග්‍රතරම වූ ලාභය ධර්ම ලාභයයි. එහෙමනම් ලබන්නාටත් එමෙන්ම දෙන කෙනාටත් දෙලොව වැඩ පිණිස සියලු දුක් කෙලවර වීම පිණිසම පවතිනා වූ මහත් ඵලදායක වූ ධර්ම දානමේ කුසලයකුයි අද මේ සිද්ධ වෙන්නේ. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබ සියලු දෙනාටමත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනි සියලු දෙනා මිතාමත්ම මැනවින් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද මේ දේශනාව සඳහා මාතෘකා කළා ගාථා රත්නයන් දෙකක්. මේ ගාථා රත්නයන් දෙක සඳහන් වෙන්නේ එකම සූත්‍ර දේශනාවක් තුල. මේ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායටයි අයිති වෙලා තියෙන්නේ. සංයුත්ත කියන එකේ තේරුම එකතුව කියන එකයි. එහෙමනම් සංයුත්ත නිකායේ සූත්‍ර එකතු කරලා කොටස් කරලා දක්වලා තිබෙන නිසා සංයුත්ත නිකාය කියලා කියනවා. මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. මේ වගේම තවත් සංයුත්තයක් තියෙනවා දේව පුත්ත සංයුත්තේ කියලා. මේ දෙකේ වෙනස මොකක්ද කියලා බැලුවොත් දේවතා සංයුත්තේ දේව පුත්ත සංයුත්තේ වෙනස තමයි දේව පුත්ත සංයුත්තේ දෙවි කෙනෙකුන්ට තමයි ඒ දේශනාව කරලා තියෙන්නේ. ඒ කුමන දෙවියන්ටද කියලා ඒ දෙවියන් නම් වශයෙන්ම සඳහන් වෙනවා. දෙවි කෙනෙකුන්ට වදාළ දේශනාවක්මයි ඒ දෙවියාගේ නාමය නම් වශයෙන්ම සඳහන් වෙනවා. අන්න ඒ සූත්‍ර තියෙන්නේ දේව පුත්ත සංයුත්තේ. දේවතා සංයුත්තේ ස්වභාවය තමයි දෙවි කෙනෙකුන්ට තමයි දේශනා කරලා තියෙන්නේ. නැත්තම් දෙවියන් අතර සිද්ධ වෙච්ච සාකච්ඡාවක්මයි ඒ දේශනාව. එහෙත් ඒ කුමන දෙවියන්ටද කියලා නම් වශයෙන් සඳහන් කරලා නැහැ. එක්තරා දෙවි කෙනෙක් අඤ්‍යතරා දේවතා කියලා තමයි පින්වත්නි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ පින්නතුනේ දේවතා කියන සංයුත්තේට. මේ දේවතා සංයුත්තේ සූත්‍ර දේශනාවක් තියෙනවා. සූත්‍ර දේශනාවේ නාමය තමයි අබ්බාහත සූත්‍ර දේශනාව. අබ්බාහත සූත්‍රය. අබ්බාහත සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන ගාථා දෙකක් තමයි පින්වත්නි මාතෘකා කළේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සවැත් නුවරදී තමයි පින්වත්නි මේ දේශනාව කළේ. සවැත් නුවර ජේතවනාරාමේදී. උන්වහන්සේ හමු වෙන්නේ එක්තරා දේවතාවෙක් ආවා. අන්න ඒ දේවතාවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. ඒ ප්‍රශ්න 4ම එක ගාථාවකින් ඇහුවා. ඒ ගාථාව තමයි මේ දේශනාවට පළවෙනි ගාථාව හැටියට මතක් කළේ දේශනා කළේ. එකම ගාථාවකින් ප්‍රශ්න 4ක් ඇහුවා. පළවෙනි පදයෙන් එක ප්‍රශ්නයක්, දෙවෙනි පදයෙන් තව ප්‍රශ්නයක්, තුන්වෙනි පදයෙන් තවත් ප්‍රශ්නයක්, හතරවෙනි පදයෙන් තවත් ප්‍රශ්නයක්. ගාථාවේ පද 4න් ප්‍රශ්න 4ක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවතාවා ඇහුවා. ඒ වෙලාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්න 4ට උත්තර 4 ඊළඟ ගාථාවේ පද 4න් දේශනා කළා. ඒක තමයි අබ්බාහත සූත්‍රයේ හැටියට දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ. මේ දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් සඳහන් කරලා ගාථාවක් කියනවා. මොකද්ද? කේනස් සුබ්බාහතෝ ලෝකෝ කේනස්සු පරිවාරිතෝ කේන සල්ලේන ඕතින්නෝ කිංසු දෝපායිතෝ සදා කියන ගාථාව. මේ ගාථාවේ තියෙන ප්‍රශ්න 4ක්. මොකද්ද පළවෙනියට මහන්නේ? කේන සුබ්බාහතෝ ලෝකෝ. දෙවිය අහනවා ස්වාමීනි මේ ලෝකයා කියන්නේ මෙතන ලෝකයා කියලා කියන්නේ සත්වයාට. ඒ සත්වයා කියලා කිව්වම මිනිස්යන්ට විතරක් නෙවෙයි. තිරිසනුන්ට විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා පින්නතුනේ මේ සත්ව කියන කොටාසෙටයි අයිති. එතකොට අහනවා කේන සුබ්බාහතෝ ලෝකෝ මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ කවුද කියලා අහනවා. මේ ලෝකයා පසුපස මේ ලෝකයා පිටපස ලුහු බඳින්නේ කවුද? ලුහු බඳිනවා කියලා කියන්නේ අත නොහැර පින්වත්නි පසුපසින් එනවා කියන එකනේ. මේකේ තාම වැදගත් වචනයක් මේ ලුහු බඳිනවා කියන්නේ. ඇයි මේ වචනේම කියලා තියෙන්නේ? දැන් අපි කෙනෙක් පසුපස එළවනවා නම් ඒ එළවන එක ඔහු පසුපස යන එක සමහර විටකදී අද කරලා හෙට නවත්තන්න පුළුවන්. සතියක් කරලා අනේ දැන් වැඩක් නැහැ කියලා නතර කරන්න පුළුවන්. ඒ වගේම දහවලක නම් එහෙම පසුපසින් යනවා වෙන්න පුළුවන්. නමුත් රාත්‍රියට දැන් මේ රෑ යන්න බෑ කියලා නතර කරනවා වෙන්න පුළුවන්. අවුරුදු 20ක් හරි ඇවිදලා දැන් ඇති අවුරුදු 20ක්ම මම පස්සෙන් ගියානේ දැන් ඇති කියලා නතර කරනවා වෙන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි පින්නතුනේ මං අසවල් තැනට ගියා පසුපසින් මට මෙතනට නම් පසුපසින් යන්න බෑ කියලා ඒ ස්ථාන අනුව නතර කරනවා වෙන්න පුළුවන්. එහෙත් පින්නතුනේ ලුහු බඳිනවා කියලා කිව්වම එහෙම නෑ. ලුහු බඳිනවා කියලා කිව්වම පින්නතුනේ යම්තා කාලයක්ද පින්නතුනේ අරමුණ ඉෂ්ට වෙන්නේ ලුහු බඳින කෙනාගේ ඒ තාක් ලුහු බඳිනවද නැද්ද? ඒ තාක් ලුහු බඳිනවා. ලුහු බඳිනවා කියන එකේ වෙනස ඒකයි. එතකොට හැම ඇසිල්ලකම පසුපසින් යනවා. ඒක තමයි ලුහු බඳිනවා කියන්නේ. මෙන්න මෙතනට යන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්නත් බෑ. හැම තැනකම පසුපසින් යනවා. ලුහු බඳිනවා කියන්නේ ඒකයි. රෑ දවල් කියලා දහවලට යනවා මම රාත්‍රියට යන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. ලුහු බඳිනවා නම් දිවා රාත්‍රී දෙකෙහිම පින්නතුනේ ලුහු බඳිනවා. එතකොට ඒක තමයි මේ ලුහු බඳිනවා කියන එකේ බරපතලකම පින්නතුනේ. අත්හරින්නේ නැහැ මොනම වෙලාවකවත් අත්හරින්නේ නැහැ ලුහු බඳින කෙනා.
පසුපසින් යනවා කියන එකට වඩා පින්නතුනේ ලුහු බඳිනවා කියන එක ප්‍රබලයි. ලුහු බඳින කෙනෙක් තමන්ගේ අරමුණ ඉෂ්ට වෙනකන් අතාරින්නේ නැහැ. කොතනට ගියත් කොච්චර කල් ගියත් රෑ වුණත් දවල් වුණත් අවුව වුණත් වැස්ස වුණත් මොනම වෙලාවකවත් ලුහු බඳින කෙනෙක් නම් අතාරින්නේ නැහැ පින්නතුනේ. එහෙනම් දේවතාවා පළවෙනිම ප්‍රශ්නයේ හැටියට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ මොකද්ද? මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ කවුද කියලා. දෙවෙනි ප්‍රශ්නේ දේවතාවා ඇහුවා කේනස්සු පරිවාරිතෝ කවුරුන් විසින් පිරිවරලා තියනවද එහෙමත් නැත්නම් කවුරුන් විසින් වට කරලා තියනවද කියලා ඇහුවා. දැන් එක්කෙනෙක් ලුහු බඳිනවා ඊළඟට අහනවා කවුද වට කරලා තියන්නේ කියලා. දැන් කෙනෙක් අල්ලගන්න ඔහු පසුපස අපි ලුහු බඳිනවා නම් අනෙක් පැත්තෙන් වට කරනවනේ. ඒ වට කරනකොට ඒ වට කරන්නේත් අර ලුහු බඳින කෙනාගේම පැත්තේ අයද නැද්ද? ලුහු බඳින කෙනාගේම පැත්තේ අය මිසක දුවලා පැන යන්න හදන කෙනාගේ පැත්තේ අය නෙවෙයි පින්නතුනේ. එතකොට වට කරනවා කිව්වම හතර පැත්තෙන්ම වට කරනකොට පින්නතුනේ එන්න ඒ අය වට කරගෙන ලං වෙන්න ඒ දුවන කෙනාට දුවලා පැන ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. දැන් උදාහරණයකට අපි මේ ඉන්න විහාර මන්දිරයේ බිත්ති හතර පැත්තෙන්ම ලං වෙන්න පටන් ගත්තොත් මැද්දට මොකක්ද වෙන්නේ? අපිට එකදු පැත්තකින්වත් පැන ගන්න වෙලාවක් එනවද? පැන ගන්න වෙලාවක් ඉන්නේ නැහැ. අන්තිමේදීම අපිට පැන ගන්නවත් තියා හැරෙන්නවත් ඉඩක් නැති වෙන තැනක් එනවනේ. බිත්ති හතර ලං වෙලා හිර වුණොත් අන්තිමේදීම අපිට හැරෙන්නවත් ඉඩ නැතිව හිර වෙනවනේ. එතකොට එළවන කෙනෙකුට අල්ලගන්න අමාරුද පහසුද? බොහෝම පහසුවෙන් අල්ලගන්න පුළුවන්. මොකද අපිට හැරෙන්නවත් බෑ දුවන්න තියා. අන්න ඒ වගේ මේ වට කරන පිරිස එන්නම වට කරගෙන ලං වුණාට පස්සේ අර එළවන කෙනාට අපිව අල්ලගන්න බොහෝම ලේසියි. මොකද අපිට එක පැත්තකින්වත් පැන ගන්න බැරි නිසා. ඒකයි මෙතන ඇහුවේ කවුරුන් විසින්ද මේ ලෝක සත්වයාව වට කරලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අහනවා කේන සල්ලේන ඕතින්නෝ. දැන් පිරිසක් වට කරලා කෙනෙක් එළවනවා. ඒ එළවන්නේ නිකන් නෙවෙයි. හැම වෙලාවකදීම ඒ එළවන අය දුනු ඊතල වලින් විදිනවද නැද්ද? දුනු ඊතල අරගෙන පින්නතුනේ විදිනවා. දැන් අහනවා දේවතාවා මේ දුවන්න හදන කෙනා දුවන්න හදනකොට පනින්න හදනකොට පැන ගන්න බැරි වෙන්න කුමන උලක්ද ඇනිලා තියෙන්නේ කියලා අහනවා. කේන සල්ලේන ඕතින්නෝ. කුමන උලකින් උල්පහර කාලද ඉන්නේ කියලා අහනවා. මොකද්ද ඇනිලා තියෙන්නේ කියලා අහනවා. කේන සල්ලේන ඕතින්නෝ. යමක් ඇනිලා තිබුණම මොකද වෙන්නේ? පින්නතුනේ යමක් ඇනිලා තිබුණම අර පැනගෙන දුවන්න තියෙන අවස්ථාව ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා අහනවා මේ ලෝක සත්වයා කුමන උලකින්ද ඇනිලා ඉන්නේ කියලා. අවසාන ප්‍රශ්නය අහනවා මේ ලෝකේ යමෙකුට යම් උලක් ඊතල පාරක් ඇනුනොත් ඒ ඊතල පාර ඇනුණු එකෙන් කායික දැවීමකුත් තියෙනවා. ඒ කායික දැවීම වගේම පැන ගන්න බැරි වෙනකොට වට කරනකොට අනෙක් පැත්තෙන් කෙනෙක් ලුහු බඳිනකොට සිතෙත් තැවීමක් තියෙනවද නැද්ද? හිතෙත් තැවීමක් දැවීමක් තියෙනවා. දැන් අහනවා දේවතාවා මේ ලෝකයා දැවෙන්නේ කුමකින්ද කියලා. මේ ලෝක සත්වයා දැවෙන්නේ කුමකින්ද? ඔන්න ප්‍රශ්න 4. එක ගාථාවකින් ඇහුවේ කේන සුබ්බාහතෝ ලෝකෝ. මේ ලෝකයේ පසුපස ලුහු බඳින්නේ කවුද? දැන් මේ ලෝකයා කිව්වම
ලෝකෙම ඉන්න අය ගැන හිතන් දුවමනා නැහැ. මේ කියන්නේ තමන් ගැන. තමන් පසුපස ලුහු බඳින්නේ කවුද? කේනස්සු පරිවාරිතෝ. අපි වට කරලා ඉන්නේ කවුද? අපිව වට කරලා ඉන්නේ කවුරු විසින්ද? දැන් කෙනෙකුට ඔබට හිතෙන්න පුළුවන් ඔබ පසුපස කවුද ලුහු බඳින්නේ කියලා හිතපුවම ඔබට හිතෙන්න පුළුවන් කිසි කෙනෙක් මගේ පසුපස නම් ලුහු බඳින්නේ නැහැ කියලා. නමුත් මේ ලෝකයේ අත්හරින්නේ නැති මහා බරපතල දැවැන්ත ලුහු බැඳීමක් තියෙනවා පින්නතුනේ. වටකිරීමක් තියෙනවා. උල් පහරක් තියෙනවා අපිට ඇනිලා සුව කරගන්න බැරි වෙච්ච, ගලව ගන්න බැරි වෙච්ච. ඒ ගලව ගන්න බැරි වෙච්ච නිසා ඒ උල් පාර අපි විසින් පින්වතුනේ සුව නොවන දැවීමක් විඳිනවා අපි. සුව නොවන දැවීමක් තාම සුව වෙලා නැහැ. ඒකයි අහන්නේ මේ ලෝකයා පසුපස එළවන්නේ කවුද? මේ ලෝකයා කවුරු විහිංද වට කරලා තියෙන්නේ? මේ ලෝක සත්වයාට ඇනිලා තියෙන උල මොකද්ද? මේ ලෝක සත්වයා දැවෙන්නේ කුමකින්ද කියලා ඇහුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ පිරිවදන් දෙනවා දෙවියට. මච්චුනා බාහතෝ ලෝකෝ. මුලින්ම ඇහුව ප්‍රශ්නේ දේවතාවා මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ කවුද කියලානේ. භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා දෙවිඳ මේ ලෝක ධාතුවේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ මච්චුනෝ මාරයා. මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ මාරයා. යම් දාකදී මව් කුසට ආවා කියලා මොහොතක් තියෙනවා නම් එදා පටන් මාරයා අපි පසුපස ලුහු බඳිනවද නැද්ද? එදා පටන් ලුහු බඳිනවා. මොහොතක් නෑර රාත්‍රියට අපි නිදාගත්තට මාරයා නිදා ගන්නවද? මාරයා නිදාගන්නේ නැහැ පින්වත්නි. රාත්‍රියට අපි නිදාගත්තට මාරයා නිදනවා නම් රාත්‍රියට අපි කවුරුත් මැරෙන්නේ නැහැ. නමුත් අපි නිදාගත්තම නිින්දෙම මැරෙන අවස්ථා තියෙනවද නැද්ද? නිින්දෙම මැරෙනවා. එහෙනම් අපි නිදාගත්තට මාරයා ලුහු බඳින එක රාත්‍රියේ කියලාවත් නතර කරලාද? නතර කරලා නැහැ පින්නතුනේ. දැන් ඔබට වයස කීයද? දැන් ඔබට වයස අවුරුදු 20යි නම් අවුරුදු 20ක් තිස්සේ මාරයා අපි පසුපස රෑ දවල් දෙකේ ලුහු බැඳලා තියෙනවද නැද්ද? ලුහු බැඳලා තියෙනවා. ඔබට වයස අවුරුදු 60යි නම් අවුරුදු 60ක් තිස්සේ මාරයා අපි පසුපස රෑ දවල් දෙකේ ලුහු බැඳලා තියෙනවද නැද්ද? ලුහු බැඳලා තියෙනවා. පින්නතුනේ නිකමට හිතන්න ඔබ කෙනෙකුට ණයක් දෙනවා. ඒ ණය මුදල දුන්නට පස්සේ ඔහුගෙන් ණය ටික ලැබෙන්නේ නැත්තම් ඒ ණය ටික ගන්න ණය ගත්තු කෙනා පසුපස ලුහු බඳිනවද නැද්ද? ලුහු බැඳලා පින්නතුනේ දවස් අවුරුද්දක් හරි දෙකක් හරි මේ විදිහට ඒ ණය ගත්තු කෙනා පසුපස ලුහු බැඳලා බැරිම වෙනකොට මොකද කරන්නේ? අනේ ඒ ණය අය ඕනේ නැහැ කියලා අතහැරලා දානවද නැද්ද? අතහැරලා දානවා පින්නතුනේ. අපි අවුරුද්දෙන් දෙකෙන් එහෙම අතාරින අවස්ථා තියෙනවා. නමුදු පින්නතුනේ වයස අවුරුදු 60ක් තිස්සේ මාරයා ලුහු බැඳත් දැන් අවුරුදු 60ක් තිස්සේ මං ලුහු බැඳා දැන් ආයේ උතනින් එහාට මේක අතහැරලා දානවා කියලා මාරයා අතාරිනවද? මාරයා අතාරින්නේ නැහැ පින්නතුනේ. වයස අවුරුදු 90ක් වුණා. වයස අවුරුදු 90ක් වෙනකන් මාරයා මොහොතක් නෑර රෑ දවල් දෙකේ අපි පසු ලුහු බැඳා කියලා හිතමු. අවුරුදු 90ක් තිස්සේ මට අල්ලා ගන්න බැරි වුණා. ඒ නිසා මං ඔය අතෑරලා දානවා කියලා වයස අවුරුදු 90ක් ලුහු බැඳපු එක නතර කරයිද? නතර කරන්නේ නැහැ පින්වත්නි. වයස අවුරුදු 100ක් ජීවත් වුණත් දැන් මේ අවුරුදු 100ක් මම ලුහු බැඳලවත් මට අල්ලා ගන්න බැරි වුණා. ඒ නිසා මං අතෑරලා දානවා කියලා මාරයා අතාරීද? මාරයා අතාරින්නේ නැහැ පින්වත්නි. ඒ විතරකුත් නෙවෙයි. පන්සලට යනකොට, මගතොටට යනකොට, සුබ ගමනක් යනකොට යටත් පිරිසෙන් වැසි කැසිකිලි ගියා වුණත් මාරයා ලුහු බඳින එක නතර කරනවද? මාරයා ලුහු බඳින එක නතර කරන්නේ නැහැ පින්වත්නි. අන්න ඒ නිසා
මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ කවුද කියලා අහපුවාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ ලෝක සත්වයා පසුපස ලුහු බඳින්නේ මාරයා. එක මොහොතක්වත් පින්නතුනේ මාරයා අපි පසුපස ලුහු බඳින එකෙන් නැවතිලා නැහැ. ලැබෙන නිමේෂයක අල්ප මාත්‍ර වූ දෝෂයකදී මාරයාගේ මරු පහර දෙනවද නැද්ද අපිට? දෙනවා පින්වත්නි. සමහර විටකදී ඒ මරු පහර වදිනකොට අම්මා ඉන්නවා දෙතනේ කිරිත් එරිලා ඒ කිරි ටික උරා බොන්න ඉන්න දරුවට පහර දෙනවද නැද්ද? දරුවට පහර දෙනවා. සමහර විටකදී පින්නතුනේ කිරි ටික බොන්න ඉන්න දරුවා ඉන්නවා කිරි එරිච්ච අම්මව මරනවද නැද්ද මාරයා? අම්මා මැරෙනවා. ඔන්න මරු පහර ඒ අම්මට වදිනවා. සමහර විටකදී පින්නතුනේ ඊටාම ආදරයෙන් බැඳිලා ඉඳපු දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අම්මා තාත්තා ඒ මරු පහරින් වට්ටනවද නැද්ද? වට්ටනවා පින්නතුනේ. ඒ නිසා මතක තියාගන්න හැම නිමේෂයක් ගානෙම පින්නතුනේ මාරයා ඉඩක් හොයමින් එනවා කොයි වෙලාවෙද පහර දෙන්නේ කියලා. කොයි වෙලාවෙද පහර දෙන්නේ කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ? එක වේලක්වත් අතාරින්න නැතුව යන්තමින් බඩගින්නක් දැනෙනකොට මොන දුක විඳගෙන හරි මොන ගිනි උහුලගෙන හරි වේලක් හොයාගෙන ආයෙ බඩ පුරවනවද නැද්ද? බඩ පුරව ගන්නවා. එයි ඒ බඩගින්න ඇති අපි දුර්වල වුණොත් මාරයට පාර දෙන්න. ඒ නිසා බත් ටිකක් කාලා ඇඟට හයිය අරගෙන ආයෙ අපි මාරයට පෙරදුවන්න හදනවා. ඊළඟට පින්නතුනේ දිනපතාම බෙහෙත් පාවිච්චි කරන කෙනෙක් බෙහෙත් අවසාන වීගෙන යනකොට ආයෙ බෙහෙත් ටික ගන්න මොන ක්‍රමෙන් හරි කටයුතු කරනවද නැද්ද? කරනවා. ඒ ඇයි? එකම එක බෙහෙත් වේලක් අතහැරුණොත් මගහැරුණොත් ඇති අපි දුබල වෙනවා. මාරයා ලං වෙලා පහර දෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද කරන්නේ මිනිස්සු? පින්නතුනේ එක බෙහෙත් වේලක්වත් අතාරින්න නැතිව කොහොම හරි බෙහෙත් ටික හොයාගෙන ගිලින්න පටන් ගන්නවා පින්නතුනේ. මාරයට කලින් දුවන්න ඕන නිසා මාරයා හැම මොහොතකම ලුහු බඳින හින්දා. නමුදු පින්නතුනේ දවසක් එනවා කුස පිරෙන්න කාපු බත් කුසේ තියෙද්දිම මේ ලුහු බඳින මාරයාගේ මරු පහර අපිට වදිනවා. ඒකනේ මිනිස්සු මලගෙවල් වල අඬනකොට කියන්නේ අනේ කාලා ඇලවුණා විතරයි ඔන්න මැරිලා කියලානේ. එහෙම කියනවනේ. ජීවත් වෙන්නයි කන්නේ. නමුත් පින්නතුනේ කාපු බත් ටික බඩේ තියෙද්දිම මාරයාගේ පහර වදින තැන් තියනවද නැද්ද? වදිනවා පින්නතුනේ. සමහර වෙලාවකදී කියනවා සමහර අය අනේ කෑම කාලා බෙහෙත් ටිකක් බිව්වා. එතකොට මෙච්චර කාලයක් ඒ බෙහෙත් ටික උදව් කළා මාරයා ලුහු බඳිද්දි මාරයාට කලින් දුවන්න. හැබැයි ඒ බෙහෙත් ටිකක් ගිල දමලා තියෙද්දිත් පින්නතුනේ ඊළඟ වේලට බෙහෙත් ටික අතේ තියෙද්දිත් පින්නතුනේ දවසක් එනවා ඒ මාරයා ලුහු බැඳලා පහර දෙන. මතක තියාගන්න මේ ලෝකේ ඔබ පසුපස මොන නෑදෑකම් මොන හිතවත්කම් මොන ඇලීම් ගැලීම් බැඳීම් තියාගෙන මොන සිප වැළඳ ගැනීම වලින් යුක්තව කවුරු හිටි ඉන්නවා කියලා හිතාගෙන හිටියත් ඔය කවුරුත් නැති වෙයි. ඒත් මායя නැති වෙන්නේ නැහැ පින්වත්නි. හැම මොහොතකම හැම හුස්මක් ගානෙම අපි පසුපස ලුහු බඳින්නේ පින්නතුනේ මායя පහර දෙන්න ඉඩක් හොයමින්. මාරයා පහර දෙන්න ඉඩක් හොයනකොට මාරයාගේම පාක්ෂිකයෝ ටිකක් ඉන්නවා පින්නතුනේ අපිව වට කරනවා දුවන්න බැරි වෙන්න. ඒක තමයි දෙවණියට දේවතාව ඇහුවේ කේනස්සු පරිවාරිතෝ කවුරු විහිඳ වට කරලා තින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නා ජරාය පරිවාරිතෝ. ජරාව විසින් තමයි අපිව වට කරලා තියෙන්නේ. ජරාව කියන්නේ වයසට යෑමනේ. වයසට යෑම විහිං අපිව වට කරනකොට මායя ලුහු බඳිනවා. එතකොට වයසට යෑම කියන්නේ වයස අවුරුදු 80 90 වෙනකොට පින්නතුනේ අපිට දුවන්න බෑ.
නේද? වයස අවුරුදු 80 90 විතර වෙන්න පටන් ගන්නකොට අපිට දුවන්න බෑ පින්වත්නි. ඊට පස්සේ ලෙඩ වැඩි. නැගිටින්න බෑ. හැම කෑමක්ම කෑවට වරොත්තු දෙන්න බෑ. අවුව උහුලා ගන්න බෑ. සීතල උහුලා ගන්න බෑ. ඉඳගත්තොත් නැගිට ගන්න බෑ. නැගිට ගත්තොත් ඉඳ ගන්න බෑ. කකුලක් උස්සලා තියා ගන්න බෑ. මහා ලෙඩ ගොඩකුත් ඒකම එනවා පින්නතුනේ. එතකොට අන්න ඒ වයසට යෑම කියන එකෙන් වට වෙන්න මාරයා නැමැති ලුහු බඳින පුද්ගලයාට පහර දෙන්න පහසුද නැද්ද? පහසුයි. ඒක හොඳට තේරෙනවා පින්වත්නි. මේ පහුගිය වසංගත කාලයේ කිව්වා මේ වෛරසයෙන් වැඩිම අවදානම කියන්නේ කවුද? වයසට ගියතු කියලා. නේ? වයසට ගියතු කියලා. බලන්න එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වදාළේ ඒක නේද? මාරයා පහර දෙන්න හදනකොට ඒකට වැඩිම උපකාරයකට වැඩිම වටවීමකට හිර වෙලා තියෙන්නේ කවුද? වයසට ගියතුනේ. වයසට ගියපුවාම ඒවට උරුත්තු දෙන්න බෑ. ඒ නිසා ඒ තැන්වලදී පින්නතුනේ වයසට යෑමෙන් පීඩා විඳිනකොට වයසට ගියපුවම මාරයාගේ මරුපහර වදින්න තියෙන ඉඩකඩ වැඩි පින්නතුනේ. හැබැයි ඒකෙන් කියන්නේ තරුණයන්ට මාරයා පහර දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. තරුණයන්ට මාරයා පහර දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් වයසට යන්න මොකද වෙන්නේ? ජරාව විසින් වට කරපුවම වයසට යෑම විහිං වට වුණාම මාරයට පහර දෙන්න හරි ලේසි පින්නතුනේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ දේවතාව අහනවා කේන සල්ලේන ඕතින්නෝ මේ මාරයා එළවද්දි ජරාව විසින් වට කරද්දී දුවන්න හදන සත්වයට ඇනිලා තියෙන උල මොකද්ද කියලා හුවා. ඒ නිසානේ දුව ගන්න බැරි, පැන ගන්න බැරි. අන්න ඒ වගේ තමයි කිව්වා පින්වත්නි. මේ ලෝකේට ඇනිලා තියෙන උල තමයි තණ්හා සල්ලේන ඕතින්නෝ. මේ ලෝක සත්වයට ඇනිලා තියෙන උල තමයි තණ්හාව පින්වත්නි. තණ්හාව. දැන් තවමත් අපිට කාලේ තියෙනවා. මාරයා එළවනවා කියලා අපි හොඳට දන්නවද නැද්ද? මාරයා ලුහු බඳිනවා කියලා අපි හොඳටම දන්නවා. වයසට යෑම කියන ධර්මයෙන් අපිව වට කරනවා කියලාත් අපි දන්නවද නැද්ද? අපි හොඳටම දන්නවනේ. අද මේ බණ අහන්න බිම හරි වාඩි වුණාට තව අවුරුදු 10ක් යනකොට බිම වාඩි වෙන්න පුළුවන්ද? බිම වාඩි වෙන්නත් බැරි වෙනවා. අද බුදුහාමුදුරුවෝ ඉස්සරහා හොඳට පසඟ පිහිටුවලා වැඳගත්තා. හැබැයි පින්නතුනේ තව අවුරුදු 5ක් 10ක් යනකොට පසඟ පිහිටුව ගන්නත් බැරි වෙනවා පින්නතුනේ. එතකොට ජරාවෙන් වට කරලා දැන් මරණයත් ළඟ එනවනම් ජරාව වයසට යෑමත් මේ මොහොතක් ගන්න සිද්ධ වෙනවා නම් එවන් වූ අනතුරක් ඉස්සරහා අපිට බයක් නැද්ද? එවන් වූ අනතුරක් ඉස්සරහා අපිට බයක් තියෙනවා. එහෙනම් තවමත් පැන ගන්න අපිට ඉඩකඩ තියෙනවා. ඒත් පණින්නේ නැත්තේයි. නේ? තවමත් පැන ගන්න ඉඩකඩ තියෙනවා. නමුදු පින්වතුනේ පැන ගන්න හිතක් පහළ වෙන්නේ නැත්තම්. නේ? ඇයි හිතක් පහළ වෙන්නේ නැත්තේ? උල්පාරක් කාලා ඉන්නේ. මොකද්ද උල්පාර? තණ්හාව. තණ්හාව නැමැති උල්පාර කාලා තමයි ඉන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට තුන් ආකාර තෘෂ්ණාවකින් උල්පාරක් කාලා ඉන්නේ පින්නත්. හරියට මොන වගේද? කූඩුවක් පින්නතුනේ කුරුල්ලෙක් ඉන්න. ඒ කූඩුවේ දොර පින්නතුනේ ඇරලා තියෙන වෙලාවක් තියෙනවා නම් මොහොතක් හරි අමතක වීමක් නිසා හරි ඒ කුරුල්ලා එකෙන් පැනගන්න බෑ. එහෙත් ඒ කුරුල්ලට ඒ මිනිස්සුන්ගේ ලාභ සත්කාර වලට අහු වුණා නම් ලාභ සත්කාර කියන්නේ ඒ කුරුල්ලට හම්බෙන කෑම බීම ටික, ඒ කුරුල්ලට දක්වන සෙනෙහස, ඒ කුරුල්ලට දක්වන ආදරේ, ඒ කුරුල්ලට දෙන්නා වූ රස පළතුරු ටික.
අන්න ඒ ටිකට මේ කුරුල්ලා තණ්හාව ඇති කරගත්තොත් මොකද වෙන්නේ? සදාකල් ඒ කූඩුව ඇතුළේද නැද්ද? සදාකල් ඒ කූඩුව ඇතුළේ. එහෙත් මේ මොනවද වුණත් මේක ඇතුලේ නම් නෙවෙයි ජීවිතේ තියෙන්නේ කියලා තේරුම් ගත්තා නම් මේ කුරුල්ලා අර නිමේෂයට කූඩු ඇරලා තියෙන වෙලාවේ මොකද කරන්නේ? එළියට පැන ගන්නවා. දැන් අපි ඔය දෙකින් මොකද කරන්නේ? දැන් අපිට කූඩුවේ දොර ඇරලාද නැද්ද? කූඩුවේ දොර ඇරලා මේ බුද්ධෝත්පාදයක් කියන්නේ එහෙම එකක්. මේ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ මේ කූඩුවේ දොර ඇරිච්ච වෙලාව. මනුස්ස භවයක් පින්නතුනේ අතපය විකල නැතුව සිහිනුවන ඇතුව ලැබුණා කියන්නේ කූඩුවේ දොර ඇරලාද නැද්ද? මේ කියන්නේ සසරේ දොර ඇරලා පින්නත් සසරෙන් පණින්න. ඒත් අපි මොකද කරන්නේ? කුරුල්ලා කූඩුව ඇතුලේ ලැබෙන රසපලතුරු වලට ගිජු වෙලා හිර වෙලා හිටියා වගේ පින්නතුනේ අපිත් මේ මායя ඉලවන මායම අපිට දීපු මේ ඇහැට පේන රූප ටික කනට ඇහෙන ශබ්ද ටික නාසයට දැනෙන ගඳ සුවඳ අනේ කොච්චර හොඳද කියලා හිතාගෙන සසර නැමැති කූඩුවේ අපි කැමැත්තෙන් ඉන්නවා. අපි කැමැත්තෙන් ඉන්නවා පින්වත්නි. අකමැත්තෙනුත් නෙවෙයි ඉන්නේ. ඒකයි මේ తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා. ඒ තැන්වල ඇලිලා කැමැත්තෙන් ඉන්නවා. දැන් දොර ඇරලා තියෙන වෙලාවක්. දොර ඇරලා තිබුණාට පනින්න පුළුවන්කම තිබුණාට පනින්න හිතක් නැත්තම් එතකොට අපිටත් පනින්න බැරි කුරුල්ලෝ නෙවෙයි. පනින්න හිතක් නැති කුරුල්ලෝ. ඒකයි කියන්නේ පින්වත්නි තණ්හාව නැමැති උල්පාර කාලා ඒ උල්පාර නිසා අපිට පැන ගන්න බෑ පින්වත්නි. මේක මොනතරම් දරුණුද කිව්වොත් පින්වත්නි යම් යම් විඳපු කාම සම්පත් විඳපු දේවල් සිහි කර කර එතන තැවෙනවා. විඳපු නැති දේවල් සිහි කර කර තව කොටසක් තැවෙනවා. විඳලා අහිමි වෙච්ච දේවල් සිහි කර කර තව කොටසක් තැවෙනවා. තවත් පිරිසක් මෙතන ඉඳලා මෙලව සැප විඳින ගමන් දෙව්ලොව සැපේකුත් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. මරණින් මත්තේ පින්නතුනේ කාම සැපය ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඉතින් තණ්හාව නැමැති උල්පාර කාලා නැද්ද අපි? තණ්හාව නැමැති උල්පාර කාපු අපිට ජරාවෙන් වට වෙනවා, මායя එළවනවා. මොකද්ද තියෙන දැවීම? ඉච්ඡා, ආසාව. ආසාව නැමැති දැවීමෙන් තැවි පින්නතුනේ ඉන්නවා. ජීවිතේටත් ආසාවයි, කාම සම්පත් වලටත් ආසාවයි, ලැබිච්ච දේවල් වලටත් ආසාවයි, නොලැබිච්ච දේවල් වලට මහිච්ඡතාවෙන් පින්නතුනේ තැවෙනවා, පිච්චෙනවා. එතකොට පින්නතුනේ හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ දීපු උත්තර හතර මේ ලෝකයා පසුපස කවුද ලුහු බඳින්නේ කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි මේ ලෝක සත්වයා පසුපස මායя ලුහු බඳිනවා කියලා. මායя ලුහු බඳිනවා. මේ ලෝක සත්වයා කවුරුන් විසින් වට කරලාද කියලා අහපුවම භාග්‍යතුන් වහන්සේ දුන්න උත්තරේ තමයි ජරාව විහිං මේ ලෝක සත්වයව වට කරලා ඉන්නේ කියලා. මේ හැම තප්පරයක්ම ජරාව නැමැති සතුරු සේනාව අපිව වට කරනවද නැද්ද? වට කරනවා පින්වත්නි. එදාට මේ අහන බණ මතක තියාගන්න එක ලේසි නෑ. ඒත් අවාසනාවකට ඒ කාලේ තමයි හුඟක් බණ අහන්න පටන් ගන්නෙ. එතකොට ඇහෙන්නෙත් නෑ, ඇහෙන ඒවා දරන්නත් බෑ. දරාගත්තට චර්යාවට නගා ගන්නත් අමාරුයි. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්නත් අමාරුයි පින්වත්නි. එතකොට ඊළඟට අහන කාරණේ තමයි මේ ලෝකේ ඇනිලා තියෙන උල මොකද්ද? බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ තමයි තණ්හාව නැමැති උල තමයි පින්වත්නි ඇනිලා තියෙන්නේ කිව්වා. තණ්හාව නැමැති උල මේ මුළු ලෝකෙම තණ්හාවට වසඟද නැද්ද? මුළු ලෝකෙම තණ්හාවට වසඟයි පින්වත්නි. තණ්හාවේ ඇතිවීමකුත් නැහැනේ. තණ්හාවේ ඇතිවීමකුත් නැහැ. දැන් ඇති කියන කෙනා කවුද? දැන් ප්‍රමාණවත් කියලා කියන කෙනා කවුද? ඇහෙන් රූප බැලුව ඇති කියලා කියන්නේ කවුද දැන්? ඇහෙන් කොච්චර දේවල් බලලා තියනවද? ඇහෙන් කොච්චර දේවල් රස විඳලා තියනවද? දැන් ඔබ හිතලා බලන්නකෝ ඔබට රූප බලලා ඇතිද?
දැන් අවුරුදු 70ක් තිස්සේ රූප බලපු ඇස් දෙකෙන් බලපු රූප මදිද? තාමත් මදිනේ. තාමත් මදි. ඒකනේ කියන්නේ චක්කුං භික්කවේ පුරිසස්ස සමුද්දෝ. මහණෙනි මේ ඇහැ කියලා කියන්නේ සමුද්‍රය කිව්වා. ඇහැ කියලා කියන්නේ මනුස්සයාගේ සමුද්‍රය. සමුද්‍රයේ ස්වභාවය තමයි මොන පැත්තෙන් ගංගාවන් ඇවිල්ලා වතුර වැටුණත් මහ මුහුද කියනවද ඇති කියලා. මහ මුහුද ඇති කියන්නේ පින්නත් නේ. අන්න ඒ වගේ තමයි මේ ඇහැට කොච්චර රූප දකින්න තිබුණත් පින්නතුනේ මේ ඇහැට ඇති වෙන දවසක් එනවද? ඇහැට ඇති වෙන දවසක් ඉන්නේ නැහැනේ. ඊළඟට කනට සද්ද ඇහුවා. ඔය සද්ද අතරේ ප්‍රියමනාප දේවල් විතරක් නෙවෙයි අන්ත අප්‍රිය අමනාපම දේවලුත් ඇහුවද නැද්ද? ඒව අහලවත් පින්නතුනේ අපිට අහලා ඇතිද දැන්? ඇහෙන දේවල් අහලත් මදි. මොනතරම් මේක අහලා මදිද කිව්වොත් එහෙම කවුරු හරි රහසෙන් කතා කරොත් කේන්තිත් යනවා. Tamanට ඇහෙන්නත් කිව්වේ නැහැ කියලා. ඒ තරම් පින්නතුනේ අපි මේ ශබ්ද අල්ලගෙන ඒ පස්සේ දුවනවා. කොහොම තණ්හාවක්ද? මේ ආදී විදිහට පින්නතුනේ ඉන්ද්‍රියයන්ගෙන් පින්නතුනේ අරමුණු අරගෙන ඒකත් මදි වුණාම ඒ එකක්වත් නැති තැනක අපි මොකද කරන්නේ? කාපු දේවල්, වීපු දේවල්, ඇඳපු පැළඳපු දේවල්, කනට අහපු දේවල් මනසේ තියාගෙන ඒවා ආයේ ගොඩ දමමින් සතුටු වෙනවද නැද්ද? ආයේ ගොඩ දමමින් සතුටු වෙනවා. පින්නතුනේ මෙලව ඉඳන් මරණින් මත්තේ සැපයක් ප්‍රාර්ථනා කරන තරමට සත්වයා මොනතරම් තණ්හාවක්ද? අන්න ඒ නිසා පින්නතුනේ තේරුම් ගන්න ජරාව විසින් වට කරලා මාරයා පහර දෙන්නයි මේ එන්නේ. දැන් තණ්හාව නැමැති උල ගලව ගන්න ඕනේ. තණ්හාව නැමැති උල ගලවගෙන ආශාව නැමැති කැමැත්ත නැමැති දැවීම සුවපත් කරගත්තේ නැත්තම් ඒ කාන්තෙන් පින්නතුනේ පැන ගන්න කලින් මාරයා පහර දෙනවා. ඒක ඒකාන්තයි. මෙච්චර සංසාරේ අපි මොනතරම් දුරක් ආවද මේ තාක් උනේත් ඒකද නැද්ද? මේ තාක් උනේ ඒක. එහෙත් බුද්ධ ශාසනයක මෙවන් වූ මොහොතක් ලබාගත්තු අපි මේ භවයත් කෙලවර කරන්නේ ඒ මායාවේ ඒ පහරම කාලා නම් පින්නතුනේ අපි මේ ශාසනයෙන් ලබන ඵලෙ මොකද්ද කියලා අපිම දැන් ආපහු හිතලා බලන්න ඕනේ. පින්වන්ත සියලු දෙනා අප්‍රමාදී වෙන්න. මාරයා ලුහු බඳිනවා, ජරාව ඔබව වට කරනවා. සියලු දෙනාටම උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අංක 161 බුළුමුල්ල කිරිබත් කුඹුර පදිංචි පාඨශාලාචාර්ණී සෞම්‍යා ශිරෝමි පාලම කුඹුර මහත්මිය විසින් අරමුණු අතරට එක් වෙන්නේ වසර 4කට පෙර 2016 වර්ෂයේ 6 වන මාස 5 වන දින අවුරුදු 43ක් ආයු විඳ හදිසි හෘදයාබාධයකින් මියගිය මහජන බැංකු කළමනාකාර ඩී.එම්. ගුණතිලක දිසානායක දයාබර ස්වාමි පුරුෂයාටත් ආදරණීය පියතුමන්ටත් පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. මියගිය ඩී.එම්. රම්බණ්ඩා පියතුමන් ඇතුළු දෙපාර්ශවයේ මියගිය සියලුම ඥාතීන්ටත් රටදැයි සමය වෙනුවෙන් දෙවිපිදූ සියලුම රණවිරුවන් ඇතුළු හැමටත් අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අකලංක තීක්ෂණ දිසානායක හා අනුජ ඉඳුවර දිසානායක යන පුතුන් දෙදෙනාට නිරෝගී සුව සහ අභිවෘද්ධිය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින
අකලංක තීක්ෂණ දිසානායක පුතණුවන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණින් සිත ප්‍රාර්ථනා කරනවා. PKG තිලකරත්න බණ්ඩා පියතුමන් හා WM ලුකුමැණිකා එවැගේම SM කොයිම් මැණිකා යන මෑණිවරුන්ටත් සියලුම සහෝදර සහෝදරියන් හා ඥාති හිත මිත්‍රාදීන්ටත් සිත ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේටත් ලෝවැසි මහා සංඝරත්නයටත් රණවිරුවන් හා සෞඛ්‍ය සේවයේ නියුතු සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් අත්විධාර්තර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුක් කෙලවර කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධීන්ට පැමිණ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත හැමටත් ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කරගනීවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. බෞද්ධ මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් මහනුවර මයිලපිටිය මහ අනන්ද සෙනසුනේහි නිර්මාතෘ සහ අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියටත් දලදා හිමි සරණයි.
සිදු කළ සියලු පින් පල